ආයුබෝවන් දුවේ පුතේ අද අපි බලමු කුලක පාඩම. දැන් අපි පුතාලා දන්නවා කුලකයක් ලියන ආකාරය. දැන් අපි මුලින්ම මෙතන දීලා තිනවා A කියලා කුලකයක් තියෙනවා. අපි ලියලා තිනවා සංගල වරහන් ඇතුලේ ලියන්නේ කැපිටල් අකුරෙන් ඉංග්‍රීසි අකුරෙන් නම් කරලා තියෙන කුලකය A කියලා. අපි ලියලා තිනවා 1ත් 10ත් අතර තුනෙහි ගුණාකාරය. අපි දැන් මේ කුලකය වචනයෙන් විස්තර කරලා තිනවා. අපි තවත් ආකාරයක් දන්නවා. මේ කුලකයේ වචනයෙන් විස්තර කරන ලද කුලකයේ අයත් අවයව අපි ලියලා තියෙනවා. මොනවාද 1ත් 10ත් අතර තුනෙහි ගුණාකාර 3 6 9. අපි තවත් දන්නවා තවත් ආකාරයක් වෙන් රූප සටහනකින් දක්වන්න. මේ ලියලා තියෙන වෙන් රූප සටහනක් 3 6 9 මේ අවයව ටික ඇතුලෙන් ඈතට වෙන්න ලියලා තියෙනවා. ඊට පස්සේ දැන් අපි තවත් ක්‍රමයක් බලමු පුතේ ජනන ස්වරූපයෙන් දැක්වීම. දැන් A කියලා කුලකයක් තියෙනවා. මේකත් අපි සංගල වරහන් ඇතුලේ තමයි ලියන්නේ. දැන් x කියලා අපි මේ ඒකේ අවයව අපි ගන්නවා x කියලා. එතකොට 32ක් තියලා අපි ලියනවා x යනු. x වලින් මොකක්ද කියන්නේ? x යනු තුනෙහි ගුණාකාරයක්. x කියලා කියන්නේ තුනෙහි ගුණාකාරයක්. එතකොට අපිට දැන් පුතාලට තුනෙහි ගුණාකාර කිව්වම තවත් ලියන්න පුළුවන්. එතකොට ඒ අදාළ ලියන්න ඕනේ කීයේ ඉඳලා කීයටද? x අයිති වෙන්නේ 1ත් 10ත් අතරට. 1ටයි 10ටයි සමාන නැහැ. 1 හා 10 අතරේ තියෙන. එතකොට 3 6 9 තමයි එන්නේ. දැන් බලන්න අපිට මේ දීලා තියෙනවා b කියලා තියෙන කුලකයක්. ඒකට අයිති වෙනවා මොනවාද? 1 සහ 2 සංඛ්‍යා. එතකොට අපිට ඒක තවත් ආකාරයෙන් ලියන්න පුළුවන් මොනවාද? x කියනවා 32 තියෙනවා. එතකොට x වලට x ඍණ 1 x ඍණ 2 සමානයි බිඳුව. එතකොට මේකෙදි කොහොමද උත්තරේ වෙන්නේ? x ඍණ 1 සමානයි බිඳුව හෝ x ඍණ 2 සමානයි බිඳුව. එහෙනම් x වලගේ 1යි x වලගේ 2යි අපිට ලැබෙනවා. නැවත එතකොට මේ පිළිතුරු දෙක ලැබෙනවා. තවත් ආකාරයක් අපි ලියන y. දැන් තවත් එකක් අපි බලන y. y කියලා කියනවා මොනවාද? නිකිලයක්. 1ට සමානයි 2ටත් සමානයි 1 හා 2 අතර තියෙන. එතකොට පුතාලට නැවතත් එනවා 1 සහ 2. මෙතනදිත් කියනවා පුතේ n කියන්නේ නිකිලයක්. මොනවාද? ඒක බිඳුව හා 2 අතර. බිඳුවට සමාන නෑ 2ට සමානයි. එතකොට අයිති වෙන්නේ ආයි 1 සහ 2. දැන් බලන්න පුතාලට මෙතන දීලා තිනවා a කියලා කියන 10ට අඩු ධන නිකිල. එතකොට අපිට ධන නිකිල ලියන්නේ කොහොමද? x කියනවා. x කියන එක්කෙනා ධන නිකිලයක්. මේ පුතාලට මේ සංකේතය පේන මෙතනට z අකුර ලියන මෙහෙම තව ඉරක් දාන්න ඕනේ. ධන නිකිල නම් මේ වගේ ධන ලකුණක් දාන්න ඕනේ. ඍණ නිකිල නම් අපි මේ වගේ ඍණ ලකුණක් දානවා. එතකොට මෙතනදී කියන්නේ ධන නිකිල, මේ කියන්නේ ඍණ නිකිල. දැන් මෙතන කියනවා x කියලා කියන්නේ ධන නිකිලයක්ලු. එතකොට ධන නිකිලයට අයත් අවයවයක්ලු. හැබැයි කීයයි අතරද? බිඳුවයි 10යි අතර. එතකොට බිඳුව ගන්නෙත් නෑ 10ට ගන්නෙත් නෑ. අපි එතකොට ගන්න 1 2 3 4 5 6 7 8 9 කියන සංඛ්‍යා තමයි මීට අයිති වෙන්නේ. දැන් මෙතනත් කියන්නේ 10ට අඩුයි. එතකොට ධන නිකිල නම් බිඳුවට වැඩි. එතකොට අයිති වෙන්නේ 1 ඉඳලා 9ට. මෙතනදී බලන්න x කියලා කියනවා ධන නිකිලයක්. ඒත් කියනවා මොනවාද? බිඳුව සහ 10 අතර. මේ දැන් අපිට මේ අවයව මේ ආකාර ලියන්න පුළුවන් ක්‍රම තමයි මේ දීලා තියෙන්නේ. දැන් ඊළඟට බලන්න දැන් පුතාලට දීලා තිනවා b කියලා කියන්නේ 16 25 36 49. දැන් මේ පුතාලට පේනවා මේ පූර්ණ වර්ග සංඛ්‍යා මේ 4 වර්ගය 5 වර්ගය 6 වර්ගය 7 වර්ගය. දැන් අපිට මේක ජනනාකාරයෙන් අපි ලියන්නේ කොහොමද? x කියලා කියනවා 32 තියෙනවා. x කියන්නේ පූර්ණ වර්ගයක් සහ කීයයි අතරද? 16යි 49යි අතර. හැබැයි 16ටයි 49ටයි සමානයි. දැන් අපි බලන්න මෙතන වෙන් රූප සටහනකින් පුතාලට දීලා තියෙනවා ඍණ 1 ඍණ 2 ඍණ 1 බිඳුව 1 2 3. එතකොට ඍණ 2 සිට 3 දක්වා ඍණ 2ත් අයිතිය 3ත් අයිතිය. එතකොට මෙතන අයිති වෙන්නේ x කියලා කියන්නේ නිකිලයක්. අපි ධන ඍණ දාලා නැහැ. x කියලා කියන්නේ නිකිලයක්. ඍණ 2 සහ ධන 3 අතර. එතකොට මෙතන සමාන ලකුණක් යෙදෙන්න ඕනේ. දැන් මෙතන අපි බලමු තවත් ක්‍රමයක්. x කියලා කියන්නේ නිකිලයක්. මෙතන z අකුර දාලා ඉරක් දාලා තියෙන 32 දාලා මොනවාද? ඍණ 2ට අයිති. ඍණ 2 සහ x කියලා කියන්නේ ධන 3 අයිති. මේ ලියන්න ජනන ස්වරූපයෙන් අපි ලියලා තියෙන තවත් ආකාරයක්. දැන් අපි බලමු පුතේ වෙන් රූප සටහනකට අයත් වෙන ප්‍රදේශ. දැන් මෙතන පුතාලට වෙන් රූප සටහනක් පෙන්වලා තියෙනවා. මෙතන අපි මේ A කියන කුලකය පෙන්වලා තියෙනවා. අපිට ඒක වෘත්තාකාර හෝ ඉලිප්සාකාරව දක්වන්න පුළුවන්. එතකොට මේ A වලට අයිත් නැති ප්‍රදේශයක් තියෙනවා. එතකොට මේ සම්පූර්ණ කොටසට අපි කියන සර්වාර්ථ කුලකය. ඒක අපි මේ ලකුණෙන් දක්වන්නේ. එතකොට අපිට මේ ප්‍රදේශ දෙකකට වෙන් වෙලා තියෙනවා. A වලට අයත් ප්‍රදේශය හා A වලට අයිති නැති ප්‍රදේශය. එතකොට අපි A වලට අයත් ප්‍රදේශයේ කියලා කියනවා. A වලට අයත් නොවන මේ A වලට පිටින් තියෙන ප්‍රදේශයට අපි කියනවා A අනුපූරකය. අපි මේ විදිහට ලියන්නේ නැත්නම් A ඩෑෂ් කියලා කියනවා.
දැන් පුතාලට පේනවා වෙන් රූප සටහන A සහ B කියලා කුලක දෙකක් තියෙනවා. මේකෙදි මොනවාද ඡේදනයක් නැහැ. එතකොට ඒ ඡේදනය B කියලා කියන්නේ බිඳුවයි කියලා කියන්නේ ඡේදනයක් නොමැති අවස්ථාව. අභිශූන්‍ය කුලකයක්. එතකොට ඒ ඡේදනයේ B ට අයිති අවයවයක් නැහැ. දැන් මෙතනදී තවත් වෙන් රූප සටහනක් තියෙනවා. A සහ B තියෙනවා. A වලට සහ B වලට අයිති කොටසක් තියෙනවා. පුතාලට මෙතන පේනවා. ඒ කියන්නේ A ඡේදනයේ B කියන තැන අවයව තියෙනවා. ඒ කියන්නේ A ඡේදනයේ B කියන්නේ අභිශූන්‍ය කුලකයක් නොවේ. ඒ සඳහා අවයව තියෙනවා. දැන් අපි මේ වෙන් රූප සටහන බලමු පුතේ. පුතාලට පේනවා සාරවර්ත කුලකයේ තියෙනවා. එතකොට 1 2 3 4 5 6 7 8 9 10 කේ ඉඳලා 10ට සංඛ්‍යා ලියලා තියෙනවා. එතකොට අපිට මෙතන මේක කියන්න පුළුවන් සාරවර්ත කුලකයට අයිති වෙනවද 1 සිට 10 තෙක් ඇති සංඛ්‍යා. එතකොට මෙතන අපි බලන්න A කියන කුලකයේ මොනවද තියෙන්නේ 2 4 6 8 10. ඒ කියන්නේ 1 සිට 10 තෙක් ඉරට්ටේ සංඛ්‍යා තමයි මෙතන තියෙන්නේ. ඊළඟට මෙතන තියෙනවා 2 3 5 7. 2 3 5 7 මෙතන 9 අයිති නැහැ. ඒ කියන්නේ මෙතන තියෙන ප්‍රථමක සංඛ්‍යා. B වලින් කියන්නේ 1 සිට 10 තෙක් ඇති ප්‍රථමක සංඛ්‍යා. එතකොට පුතාලට පේනවා A වලට සහ B වලට අයිති නැති ඉලක්කම් දෙකක් තියෙනවා. ඒ දෙක එළිය ලියලා තියෙන්නේ 1 සහ 9. දැන් අපි බලමු මේ කුලක අංකණයෙන් ලියන ආකාරය. දැන් අපිට පේනවා A වලට අයිති සංඛ්‍යා. A කුලකේ අපි ලියන්නේ මොනවාද? සංගල වරහන් ඇතුලේ A වලට මේ සම්පූර්ණම වටේ තියෙන ඒවා ටික තමයි ලියන්නේ. එතකොට දෙකත් අයිති වෙනවා. 2 4 6 8 10. දැන් B වලට අයිති ඒවා. ඒකෙත් B වලටත් දෙක අයිති වෙනවා. 2 3 5 7. එතකොට A මේලය B. ඒ කියන්නේ මේ දෙකටම අයිති ඒවා. එතකොට අපි දෙක දෙපාරක් ලියන්නේ නැහැ පුතේ. දෙක එක සැරේයි ලියන්නේ. 2 3 4 5 6 7 8 10. ඊළඟට බලන්න A අනුපූරකේ A වලට අයිති නැති. A වලට අයිති නැති කිව්වහම මේ එළියේ තියෙන ඒවත් අයිති. එතකොට 1 3 5 7 9. A වලට අයිති නොවන. B වලට අයිති නොවන කිව්වහම B වල රවුමේ ඇතුලේ නැති ඉතුරු ඒවා මොනවාද? 2 අයිති වෙන්නේ නැහැ. 4 6 8 10 1 සහ 9. 1 4 6 8 9 සහ 10. A මේලය B අනුපූරකය. එතකොට A මේලය B කිව්වහම පුතේ මේ සියලුම සංඛ්‍යා A වලට B වලට ඇතුළත් ඊට අයිති නොවන ඒවා තමයි 1 සහ 9. A මේලය B අනුපූරකය කියන්නේ A මේලය B වලට අයත් නොවන. එතකොට බලන්න A ඡේදනය B. A වලටයි B වලටයි දෙන්නටම අයිති ටික මෙන්න මේ ටික මෙතන තියෙන. එතකොට දෙකේ සංඛ්‍යාව A ඡේදනය B අනුපූරකය. එතකොට මෙතනට අයිති නොවන මේ ඉතුරු ටික සියලුම සංඛ්‍යා ටික අයිති වෙනවා දෙක නැතුව 1 3 4 5 6 7 8 9 10 සංගල වරහන් ඇතුලේ තමයි අපි ලියලා තියෙන්නේ. දැන් අපි බලමු අපිට මේ කුලක අංකණයෙන් දීලා තියෙන සංඛ්‍යා අපි ප්‍රදේශ වෙන් කරලා අඳුර ගන්න හැටි. මෙතන තියෙන පුතේ A ඡේදනය B. A වලට සහ B වලට දෙන්නටම අයිති කොටස මෙතන. A ඡේදනය B අනුපූරකේ. A ඡේදනය B කියලා කියන්නේ A සහ B වලට අයිති කොටස මෙතන තියෙනවානේ. ඊට අයිති නැති කොටස තමයි මෙන්න මේ ප්‍රදේශයේ නැතිව ඉතුරු සම්පූර්ණ ටික තමයි A ඡේදනය B අනුපූරකේ. දැන් ඊළඟට බලන්න A මේලය B. A මේලය B කියන්නේ A සහ B වලට අයිති සියලුම ටික. මෙතන ඊට පස්සේ A මේලය B අනුපූරකය කියන්නේ පුතේ මේට අයිති නැති මේ එළියේ තියෙන ප්‍රදේශයේ සියල්ලම අපි කියනවා A මේලය B අනුපූරකය. වෙන් රූප සටහනක් දෙකක් ඇඳලා තියෙනවා පුතේ. අපි මෙතනදි ගන්නවා N1 කියලා කියන්නේ A වලට පමණක් අයිති කොටස, N3 කියලා කියන්නේ B වලට පමණක් අයිති කොටස, N2 කියලා කියන්නේ A ඡේදනය B. දැන් මෙතන මම කලින් අර පුතාලට අපි කරේ ගානේදී ඒක පුතාලට මතකයි. මෙතන A වලින් පෙන්නන අපි ඉරට්ටේ සංඛ්‍යා B කියලා කියන්නේ ප්‍රථමක සංඛ්‍යා ඊට අයිති නොවන සංඛ්‍යා මෙතන තියෙනවා. මෙතන A ඡේදන B අපිට ආවා ඉරට්ටේ ප්‍රථමක සංඛ්‍යා මොකක්ද 2 කියන සංඛ්‍යා. දැන් මේ වගේ තමයි. එතකොට අපි බලමු. A වල තියෙන අවයව සංඛ්‍යාව කොහොමද එන්නේ මෙතන මේ සංඛ්‍යා දෙක එකතු වෙන්න ඕනේ n1 ධන n2 මෙතනදී පුතාලට එනවා එතකොට අවයව සංඛ්‍යා මෙතන 4යි මෙතන 1යි n a වල මෙතනදී එනවා අවයව සංඛ්‍යාව 5ක් දැන් අපි බලමු nb වල තියෙන අවයව සංඛ්‍යාව nb වල තියෙන අවයව සංඛ්‍යාව කීයද nb වල සංඛ්‍යාව අපි ගන්න n2 ධන n3 n2 ධන n3 කීයක් එනවද මෙතන තියෙනවා මෙතන 1යි මෙතන ඉලක්කම් 3යි. එතකොට ඉලක්කම් 4ක් තියෙනවා nb වල. ඊළඟට බලන්න අපි na ඡේදනය b. na ඡේදනය b. na ඡේදනය b කියලා කියන්නේ මෙතන මේ n2 කියන සංඛ්‍යාවනේ. n දෙකෙන් අපි කියනවා a ඡේදනය b. අපි a මේලය b කියන්නේ n a මේලය b.
A වලට සහ B වලට අයිති. එතකොට n1 ධන n2 ධන n3. n1 එකතු කිරීම n2 එකතු කිරීම n3. මෙතන සම්පූර්ණ ඒ කොටස් තුන එකතු වෙනවා. මෙතන ඉලක්කම් 4යි, මෙතන 1යි, මෙතන 3යි. එතකොට 4යි 4යි ඉලක්කම් 8ක් එනවා. A මේලය B කියන එක වෙනවා. n A ධන n B ගත්තොත් අපිට මොනවද එන්නේ? මං කිව්වා n A කියලා කියන්නේ n1 ධන n2. එතකොට n B කියලා කියන්නේ n2 ධන n3. එතකොට n A n B එකතු කරාම අපිට එනවා n1 n2 එකතු කිරීම n2 n3. n2 කියන කෙනා දෙපාරක් ලියවෙනවා. එතකොට අපි n A මේලය B කියනකොට ගන්නකොට මේ n2 එකක් අයින් වෙන්න ඕනේ. නේ කියන්නේ මොකද්ද? n A ඡේදනය B අයින් වෙන්න ඕනේ. A මේලය B ගනිද්දි පුතේ කොහොමද n A එකතු කිරීම NB වලින් අපි මෙන්න මේ මැද කොටස A ඡේදනය B කොටස අයින් කරන්න ඕනේ. අපි පුතේ A මේලය B ගන්නදි දැන් පුතාලට පේනවා NA කියලා අපි ගත්තේ මොකක්ද? N1 ධන N2 මේ කැලි දෙකම. NB කියලා කියන්නේ N2 ධන N3. දැන් NA මේලය B කියලා අපි NA ධන NB ගත්තොත් පුතාලට පේනවා මෙතන N2 මෙතන N2 දෙපාරක් ලිව්වා. එහෙනම් අපි N2 කියන එකෙන් එකක් අයින් කරන්න ඕනේ. මොකද A මේලය B කියලා අයිති වුණාම මේ N1 ධන N2 ධන N3 විතරයි මේ කොටස් තුන විතරයි එන්න ඕනේ. එතකොට අපි මේ A ඡේදනය B දෙපාරක් ලියවෙන නිසා n2 කියන එක නා දෙපාරක් ලියවෙනවා. එතකොට මොනවාද NA මේලය B කියන්නේ මොකක්ද? මේ n1 n2 n3 නේ. දැන් මෙතනදී පුතාලට NA එනවා n1 ධන n2. B එනවා n2 ධන n3. එතකොට n2 දෙපාරක් තියෙනවා. එහෙනම් අපි එකපාරක් අයින් කරන්න. මොකද NA ධන NB වලින් අපි මොකක්ද අයින් කරන්නේ? A ඡේදනය B අයින් කරාම තමයි පුතේ අපිට A මේලය B ලැබෙන්නේ NA මේලය B. දැන් මෙතනදී පුතේ ඡේදනයක් නොමැති අවස්ථාවේදී NA කියලා කියන්නේ n1 අවයව සංඛ්‍යාව NB කියලා කියන්නේ n2. එතකොට A මේලය B අපිට කෙලින්ම ගන්න පුළුවන් NA ධන NB කියලා. මේ ඡේදනයක් නොමැති අවස්ථාවක. ඡේදනයක් තියෙන අවස්ථාවක නම් මොකක්ද අපි NA ධන NB වලින් අඩු කරනවා NA ඡේදනය B. දැන් බලන්න මෙතන පුතාලට වෙන් රූප සටහනකින් දක්වලා තියෙනවා. පාපන්දු ක්‍රීඩා කරන අය F අකුරෙන් ක්‍රිකට් ක්‍රීඩා කරන C අකුරෙන් එතකොට මෙතන තියෙනවා 8යි. මෙතන ක්‍රිකට් සහ පාපන්දු දෙකම ක්‍රීඩා කරන සංඛ්‍යාව 7යි. ක්‍රිකට් පමණක් ක්‍රීඩා කරන සංඛ්‍යාව 15යි. මේ ක්‍රීඩා දෙකම නොකරන කට්ටිය ඉන්නවා පුතේ 5 දෙනෙක්. එතකොට පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන සංඛ්‍යාව NF කියන්නේ මේ 8 සහ 7 අපි දෙකම එකතු කරන්න ඕනේ 15යි. ක්‍රිකට් ක්‍රීඩාවේ පමණක් නෙමේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන මුළු සංඛ්‍යාව කීයද? 15 එකතු කිරීම 7 කියන්නේ 22යි. ඒ කියන්නේ NC කියන්නේ කීයද? 22යි. දැන් බලන්න පුතේ ක්‍රීඩා දෙකෙහිම ඒ කියන්නේ ක්‍රීඩා දෙකම ක්‍රීඩා කරන අය කීයද? ඒ කියන්නේ F ඡේදනය C. ක්‍රීඩා දෙකම ක්‍රීඩා කරන අය කී දෙනයිද? 7 දෙනයි. ඊළඟට කියනවා පුතාලට ක්‍රිකට් ක්‍රීඩාවට අයත් පාපන්දු ක්‍රීඩාවේ නොයදෙන. ක්‍රිකට් වලට පමණක් අයිති පාපන්දු ක්‍රීඩා නොකරන අය කීයද? 15. ඊළඟට කියනවා පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන ක්‍රිකට් ක්‍රීඩාවේ නොයදෙන. ඒ කියන්නේ F ඡේදනය C dash. C වල අනුපූරකය. කියන්නේ C වලට අයිති නැති පාපන්දු පමණක් ක්‍රීඩා කරන සංඛ්‍යාව 8යි. පාපන්දු හෝ ක්‍රිකට් ඒ කියන්නේ පාපන්දු හා ක්‍රිකට් යන ක්‍රිකට් ක්‍රීඩාව සියලුම සංඛ්‍යාව හොයන්න කියලා. ඒ කියන්නේ F මේලය C. එතකොට මේ සංඛ්‍යා තුනම එකතු වෙනවා. 8 එකතු කිරීම 7 එකතු කිරීම 15යි කියන්නේ 30යි. මෙතන පාපන්දු ක්‍රීඩාවේ නොයදෙන සංඛ්‍යාව. ඒ කියන්නේ පාපන්දු වලට අයිති නැති ගණන කීයද? මෙතන 15යි. එළියේ ඉන්නවා තව 5 දෙනෙක්. එතකොට කීයද පුතේ? 20යි. ඊළඟට ක්‍රිකට් ක්‍රීඩාවේ නොයදෙන. ඒ කියන්නේ C වල අනුපූරකය. ක්‍රිකට් වලට අයිති නැති මේ 15 නැතුව ඉතුරු 15 සහ 7 නැතුව ඉතුරු ටික ඔක්කොම 8යි 5යි කීයද? 13යි. එතකොට NC dash කියන්නේ 13යි. NF dash 20යි. මෙතන NF මේලය C. මේ සංඛ්‍යා තුන එකතු කරනවා. එතකොට අපිට එනවා 30. ඒ ක්‍රීඩා එකක්වත් නොකරන කට්ටිය ඉන්නවා 5 දෙනෙක්. අපි ඒක කොහොමද ලියන්නේ? N මොනවාද? F මේලය C. මේ සම්පූර්ණ මේකේ අනුපූරකේ මේ තුනටම අයිති නොවන අය ඉන්නවා
5 දෙනෙක්. ඊළඟට බලන්න මෙතන පුතාලට දීලා තිනවා v වගාකරණ සහ එළවලු වගාකරණ අය ගැන දැක්වෙන සටහනක්, වෙන් රූප සටහනක්. මෙතන x වලින් පෙන්නනවා v වගාකරණ අය, පුතාලට පේනවා y වලින් එළවලු වගාකරණ. එතකොට පුතාලට පේනවා v වගාකරණ අය ඇතුළෙම තමයි අපිට එළවලු වගාකරණ අයත් ඉන්නේ. මේ v සහ එළවලු වගා නොකරන අය කී දෙනෙක් ඉන්නවද? 13 දෙනෙක්. එතකොට අපි ny කියලා කියන්නේ පුතේ එළවලු වගාකරණ සංඛ්‍යාව. එළවලු වගාකරණ සංඛ්‍යාව 25යි. nx කියලා කියන්නේ v වගාකරණ සියලු දෙනා. එතකොට මේ 25යි මේ 7යි එකතු වෙනවා පුතාලට 32ක් එනවා. මෙතනින් කියන v පමණක්. v පමණක් කියලා කියන්නේ මොකක්ද? මෙතන v විතරක්. එළවලු වගා කරන්නේ නැතුව. එතකොට මොනවාද? v x වලට විතරක් අයිති, y වලට අයිති නැති කොටස කීයද? 7යි. එළවලු පමණක් කිව්වහම එළවලු පමණක් වගා කරන අය පුතාලට නෑ, මේගොල්ලොත් v වගා කරනවා. එතකොට අපි මේක හොයන්නේ කොහොමද? n y ඡේදනයේ x dash. x වලට අයිති නැති කිව්වහම මේ සම්පූර්ණ ටික අයිති වෙනවා. එතකොට මෙතන එළිය නැහැනේ එළවලු වගා කරන අය. එහෙනම් කීයද? බිඳුවයි. v හා එළවලු. එතකොට මේ දෙකම වගා කරන අය පුතාලට පේනවා මෙතන එළවලු වගා කරන සංඛ්‍යාව vත් වගා කරනවා. එතකොට අපි ලියන්නේ n x ඡේදනයේ y කියන්නේ මේ ටික කීයද? 25යි. v හෝ එළවලු. ඒ කියන්නේ මේ දෙකම වගා කරන කට්ටිය අපි ගන්නෙ කොහමද? 7 එකතු කිරීම 25 කියන්නේ 32යි. වගාවන් දෙකෙහිම නොයෙදෙන. එතකොට x මේලය y වලට අයිති නැති අනුපූරකය කියන්නේ එළියේ ඉන්නවා 13 දෙනෙක්. එතකොට පුතාලට කියන මෙතන සියලුම අපි ගණන් කරන ලද ගොවීන් සංඛ්‍යාව ගණනය කරන්න කිව්වොත් මේ සංඛ්‍යා තුනම එකතු වෙනවා 13යි 7යි 20යි 25යි 45යි. ඒ කියන්නේ සාරවර්ත කුලකය සම්පූර්ණ සංඛ්‍යාව 45 දෙනෙක් ඉන්නවා.